අයිබා පුතේ අද මේ රේඛීය චලිතය පාඩමේ දැන් අපේ ඇප්ලයිඩ් පටන් ගන්න දෛශික කතා කරා රේඛීය චලිතයේ චලිත සමීකරණ ටික තමයි අපි එදා කතා කරේ. ඒක දවස් 3ක් අපි කතා කරලා ගණන් ටිකත් හදලා පාඩම ඉවර කරා. අද අපි කතා කරන්නේ VT ප්‍රස්ථාර. හොඳද? සාමාන්‍යයෙන් VT ප්‍රස්ථාර කියන එක සාමාන්‍යයෙන් පොඩි කාලේ ඔයාලා ප්‍රස්ථාරය ලාවට හරි ඇදලා තියෙනවා. අපි කතා කරන්නේ කාලය විශ්ෙන් ප්‍රවේගය වෙනස් වීම ගැන. ඊට කලින් අපි චුටි දේවල් ටිකක් අපි ඉස්සෙල්ලාම පොඩි නෝට් එකක් දාගන්න ඕන හින්දා ලියා ගන්නවා. හරිද? අද ඔයාලා පාඩමේ නම ලියා ගන්න VT ප්‍රස්ථාර කියලා. නැත්නම් ප්‍රවේග කාල ප්‍රස්ථාර කියලා. ලියා ගන්න මේ විදිහට නෝට් එකක් කාලය විශ්ෙන් විෂයෙන් කියන එකේ තේරුම මම කියන්නම්. විෂයෙන් කියන්නේ පුතේ කාලය කියන රාශිය මූලික කරගෙන අපි මොන හරි දෙයක් කතා කරනවා නම් අපි කියනවා කාලයේ විෂයෙන් කියලා. හරිද? දැන් සමහර වෙලාවට x කියන රාශිය මූලික කරගෙන අපි දෙයක් කතා කරනවා අපි කියන x විෂයෙන් කියලා. පැහැදිලිද? දැන් කාලයේ විෂයෙන් අපිට ඕන මේ වගේ දෙයක් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ටැංකියකට වතුර පිරෙනවා කියලා. පැයකදී වතුර ලීටර් 1000ක් පිරෙනවා. එතකොට අපි ඒක කියනවා කාලයේ විෂයෙන් තමයි මෙයා ලියන්නේ. ඒ කියන්නේ ශීඝ්‍රතාවය අපි ලියලා තියෙන්නේ කාලය පාවිච්චි කරලා. පැයකට ලීටර් 1000යි. එහෙනම් පැය දෙකකට ලීටර් 2000යි. ඒ වගේ. හරිද? කාලයේ විෂයෙන් කිව්වහම කාලය ස්වායත්ත විචල්‍යයක් විදිහට අරගෙන. ඒකේ තේරුම කාලය මත පදනම් වෙලා තමයි අනිත් රාශි සියලුම දේවල් වෙනස් වෙන්නේ. හරිද? right. බලමු කාලයේ විෂයෙන් යම් රාශියක් වෙනස් වේ නම් එය එම රාශියේ ශීඝ්‍රතාවය නැත්නම් අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් රේට් එක කියලා. ශීඝ්‍රතාවය ලෙස හැඳින්වේ. හරිද? කාලයේ විශ්ෙන් රාශියක් වෙනස් වෙනවා නම් එම රාශිය ශීඝ්‍රතාවය ලෙස හැඳින්වේ. එතකොට ඕනෑම ශීඝ්‍රතාවයක් ලියන්න පුළුවන් පුතේ ඒකක කාලයකදී සිදු වූ වෙනස කියලා. ඒකක කාලයකදී සිදු වූ වෙනස. ඔයාලට දැන් කෙමිස්ට්‍රි වල දෙනවා සාන්ද්‍රණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ෆිසික්ස් වල දෙනවා පීඩනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ වගේ ඒ ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඇත්තටම එක කාලයක් ඇතුළත ඒ කියන්නේ තප්පරයකදී හරි පැයකදී හරි ඒ අදාළ රාශිය සිද්ධ වෙනා වෙනසක් ඒක. හරිද? එතකොට ඔය ශීඝ්‍රතාවයට තනි සමීකරණයක් තියෙනවා අපි මේ විදිහට ලියන්නේ. ශීඝ්‍රතාවය කියන්නේ සිදු වූ වෙනස ඒ සඳහා ගත වූ කාලය කියන සමීකරණය අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර අපි මේක සාමාන්‍ය ඉංග්‍රීසියෙන් ගත්තොත් එහෙම මේ ඒක අනිවාර්ය නැහැ. ඒ වුණත් අපි රේට් එක කියන එක අපි දක්වන්නේ ඩෙල්ටා කියනවා. ඩෙල්ටා කියන්නේ වෙනසක් කියන්න. කැපිටල් ඩෙල්ටා දාන්නේ ටිකක් ලොකු වෙනසකට. ඩෙල්ටා
ඒ අදාළ වෙනස ඩෙල්ටා x වගේ දාමු. බෙදීම ඒ සඳහා ගත වෙච්ච කාලය t. හරිද? මේක තමයි අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන, ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් පාවිච්චි කරන r සමානයි ඩෙල්ටා x බෙදීම t කියලා තමයි පාවිච්චි කරන්නේ. ඕනම ශීඝ්‍රතාවයක්. හරිද? දැන් මම මේකට උදාහරණයකුත් ලියලා පෙන්නන්නම්. හරි. උදාහරණයක් අපි ගමු ටැංකියක ධාරිතාවය 1000 ලීටර් නම්. හරිද? එය සම්පූර්ණයෙන් පිරීමට ගත වූ කාලය 200යි තප්පර නම්. හරිද? ටැංකියට ජලය සපයන සැපයුමේ ජල ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා දිනුනොත් එහෙම. ටැංකියට ජලය හම්බ වෙන ශීඝ්‍රතාවය ගණනය කරන්න කිව්වොත් එහෙම පුතේ අපිට ලියන්න පුළුවන් ජල සැපයුමේ ශීඝ්‍රතාවය සමානයි. දැන් මේකේ තප්පර 200කින් 1000ක් පිරුණානේ. එතකොට පිරුණු ප්‍රමාණය 1000යි. ඇත්තටම සිද්ධ වෙච්ච වෙනස වෙන්නේ ලීටර් 1000 අඩු කිරීම 0.5 ලීටර. ඒ කියන්නේ හිස් ටැංකිය තමයි සම්පූර්ණයෙන් 1000ට පිරුණේ. ඒ සඳහා ගත වුණු කාලය වෙන්නේ 200යි තප්පර. හරිද? එතකොට අපි මේක ලියනවා 1000යි ලීටර් බෙදීම 200යි. මේ තප්පර කෙනෙක් කියන උඩට එන s ඍණ 1 විදිහට. එතකොට මේ බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා 10 5යි 1යි. එතකොට 5යි ලීටර් තප්පරයට. ඒ කියන්නේ ජල කලාපයෙන් වතුර එනවා තප්පරයට ලීටර් 5කින්. මම කම ශීඝ්‍රතාවයට කියන වචනේ තේරුම් කරන්න උවමනාවට තමයි මේ ගාන දුන්නේ. right. පැහැදිලිව ලියා ගන්නකො. හරි. දැන් පුතේ අපි මේ පාඩමේදී කතා කරන්නේ ශීඝ්‍රතාවම තමයි. හරි. VT ප්‍රස්ථාර කියලා කතා කරන්නේ ශීඝ්‍රතාවම තමයි. හදන්නේ හැබැයි දැන් අපි චලිත සමීකරණ වලින් හදපු ගණන් තියනව නේද? අපි දැන් පළවෙනි ගණන් 30ක් හදුවේ පළවෙනි පාඩමේ. ඒ කියන්නේ චලිත සමීකරණ පාවිච්චි කරලා අපි චලිත හඳුනාගෙන, වස්තු හඳුනාගෙන ඒවට ගැළපෙන විදිහට අපි ගණන් හැදුවානේ. alright. ඒ විදිහම තමයි මේකෙදි ඒ චලිත ගණන්ම තමයි තියෙන්නේ. හැබැයි අපි චලිත සමීකරණ නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ගානේ තොරතුරු ටික හොයාගන්න චලිත සමීකරණ නෙමෙයි පාවිච්චි කරන්නේ. අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ශීඝ්‍රතාවය කියන සංකල්පය. හරිද? එතකොට මේක කොහොමද අපේ දැන් මේ VT ප්‍රස්ථාර අවස්ථාවකට පාවිච්චි කරන්නේ? බලන්න ගන්නකො. එතකොට අපි දන්න දෙයක් තමයි මෙන්න මේවා. ඒ අනුව හරිද? ඒ අනුව අපි දන්නා ප්‍රවේගය කියලා කියන්නේ ඒක කාලයකදී සිදු කළ විස්ථාපනය. හරිද? ප්‍රවේගය කියන්නේ ඒකක කාලයකදී සිදු විස්ථාපනය. ඒතර ඒක සමීකරණ ලියන්න පුළුවන් පුතේ මෙහෙම. කියන්න බැරි. ලියන්න පුළුවන් ප්‍රවේගය සමානයි විස්ථාපනය තියෙන බෙදීම කාලය කියලා. හරිද? ඒතර මේක දෛශික ස්වරූපයකුත් තියෙනවා. අනිත් එක තමයි ත්වරණය කියන්නේ ඒකක කාලයකදී සිදු ප්‍රවේග වෙනස. එතකොට අපි දන්නවා ත්වරණය කිව්වහම ත්වරණය කියන්නේ
ප්‍රවේග වෙනස බෙදීම කාලය. අපි ඕක පාවිච්චි කරලා තමයි පුතේ මතක ඇති A සමානයි v ඍණ u බෙදීම t නැත්නම් v සමානයි u ධන at කියලා සමීකරණයක් ගොඩනගනවා. හරි මේ සමීකරණය පාවිච්චි කරලා. හරි එතකොට මේ දෙන්නම ශීඝ්‍රතා දෙකක්. ඒ කියන්නේ ප්‍රවේගය කියන්නේ විස්ථාපන වෙනස බෙදීම කාලය. ඒ කියන්නේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේ දෙන්නේ ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ලියා ගන්නකො. සටහන කියලා දාලා ලියා ගන්න මේ විදිහට. සටහන කියලා දාලා ලියා ගන්න මේ විදිහට. සටහන ප්‍රස්ථාර වරහන් ඇතුළේ ලියා ගන්න 2D කියලා. ප්‍රස්ථාර 2D. ප්‍රස්ථාරයක පුතේ අපි දන්නවා තිරස් අක්ෂයක් සිරස් අක්ෂයක් කියලා එකක් තියෙනවා කියලා. හරිද? ආයේ ඊට අමතරව මූල ලක්ෂය කියලා එකක් තියෙනවා ඍණ දිශාවල් තියෙනවා. හරිද? අපි ගන්නවා මේ තිරස් අක්ෂයේ ධන දිශාව අපේ දකුණු පැත්තට තියෙන දිශාව සිරස් අක්ෂයේ ධන දිශාව ඉහළට තියෙන දිශාව කියලා. හරිද? ඊට අමතරව අපි මේ ප්‍රස්ථාරයක දකින්න තියෙන රාශියක් තමයි මේ රාශි දෙකක් හඳුනා ගන්න. ඒක තමයි එකක් ප්‍රස්ථාරයක් අඳිනකොට අපි පාවිච්චි කරන ප්‍රස්ථාරයට අදාළව ස්වායත්ත විචල්‍යයක් හා පරායත්ත විචල්‍යයක්. හරිද? ඒ ස්වායත්ත විචල්‍ය හරි ස්වායත්ත විචල්‍යයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ නිදහස් කියන එකනේ. ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ එහෙම කියන්නේ. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ නිදහස්. ස්වායත්ත විචල්‍ය කියන්නේ නිදහසේ අපේ අභිමතය පරිදි වෙනස් වෙන. අපේ අභිමතය පරිදි වෙනස් කරන්න පුළුවන් රාශිය. හරිද? ඒ කියන්නේ එයා මත ඉඳගෙන තමයි අනිත් දේවල් ඔක්කොම වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් දැන් අපි ශීඝ්‍රතාවය ගත්තොත් එහෙම කාලය කියන රාශිය මත පදනම් වෙලා තමයි අනිත් කට්ටිය වෙනස් වෙන්නේ. දැන් අපි පරිමා ගාන බැලුවොත් එහෙම ඒකක කාලයකදී සිදුවන පරිමාව. ඒතකොට පරිමාව වෙනස් වෙලා තියෙන්නේ කාලය මත ඉඳගෙන. ඒ කියන්නේ කාලයේ වෙනස තමයි ඇත්තටම අපි කියන්නේ කාලයත් එක්ක තමයි අරගේ වෙනස බලන්නේ. හරිද? දැන් විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන එක. කියන්නේ ප්‍රවේගය කියනදී අපි බලන්නේ කාලයත් එක්ක වස්තුවේ විස්ථාපනය කොයි විදිහට වෙනස් වුනේ කියන එක. හරි. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ ත්වරණය කියන එකේදී ත්වරණය කියනකොට අපි කියනවා මේ ඒක කාලයකදී සිදු ප්‍රවේග වෙනස. එතකොට ඒකක කාලය කියන එක අපි ඩිසයිඩ් කරපේ. අපි තමයි තීරණය කරන්නේ ඒකක කාලය කියන එක. හරිද? ඒ කියන්නේ අපේ තියෙන මේ මූලික රාශියට අදාළව තමයි කවුද වෙනස් වෙන්නේ කියන්නේ. අපි එහෙම ගන්න ප්‍රධාන රාශියට තමයි කියන්නේ ස්වායත්ත විචල්‍ය කියලා. ඒකට අනුව වෙනස් වෙන එක්කෙනාට කියනවා හරිද? ඒකට අනුව වෙනස් වෙන එක්කෙනා. දැන් අපි ලියපු ඔය කලින් ලියපු උදාහරණ මේ තුනේම පරිමාව ඊට පස්සේ විස්ථාපනය ඊට පස්සේ ප්‍රවේගය අර කාලයේ මත වෙනස් වෙච්ච කට්ටියට අපි කියනවා පරායත්ත විචල්‍ය ඒකට කියන්නේ ඩිපෙන්ඩන්ට් එක කියලා. ඩිපෙන්ඩන්ට් වේරියබල්. හරිද? අපි හැම වෙලාවෙම මේ ඔය පරායත්ත විචල්‍ය කියන එක නැත්නම් ඩිපෙන්ඩන්ට් වේරියබල් එක හැම වෙලාවෙම ගන්න අපි සිරස් අක්ෂයට. ස්වායත්ත විචල්‍ය අපි හැම වෙලාවෙම ගන්නේ තිරස් අක්ෂයට. හරිද? අපි චුට්ටි නෝට් එකක් ඒකට දාගමු. ලියා ගන්නකො සටහන ප්‍රස්ථාර 2D කියලා කියන්නේ මේක මාන දෙකක් මත අඳින ප්‍රස්ථාරයක්. තිරස් සිරස් විතරයි. දැනට අපි කතා කරන්නේ ඒවා විතරයි. හරිද? ඔයාලට උසස් පෙළේදී 3D අවස්ථාව නැහැ.
2D වෙනකම් විතරයි තියෙනවා. ඔයාලට මතක ඇති දෛශික කතා කරාදී IJ දෛශික ගැන විතරයි කතා කරේ. K දෛශිකය ගැන අපි කිව්වට ඒක ගැන සාකච්ඡා කරලා ගණන් හැදුවේ එහෙම නැහැ. ඒ වගේ නම මේ උසස් පෙළදී අපි හුඟක් වෙලාවට කතා කරන්නේ 2D graph ගැන විතරයි ඈ. මේ රූප සරහන ගන්නකො පුතේ. right බලන්නකො ස්වායත්ත විචල්්‍ය කියලා කියන්නේ පුතේ අපේ අභිමතය පරිදි වෙනස් කරන නැත්තම් කෙරෙන රාශියයි. හරිද? ඒ කියන්නේ ඇත්තටම මේ අපි තමයි ඒක තීරණය කරන්නේ. හැබැයි ඕනෙම ශීඝ්‍රතා ගණනක් හදනවා නම් ශීඝ්‍රතා ගණන් වලදී මේ කාලය කියන එක්කෙනා තමයි හරිද? කාලය කියන රාශිය තමයි ස්වායත්ත විචල්්‍ය වෙන්නේ. ඕනෑම ශීඝ්‍රතා ගානකදී කාලය කියන එක්කෙනා තමයි ස්වායත්ත විචල්්‍ය. කියන්නේ x අක්ෂයට ගන්න හැම වෙලාවෙම කාලය. හරිද? ශීඝ්‍රතා ගණන් වලදී කාලය තමයි x අක්ෂයට ගන්න. ඒක මම මෙතනින් ඕන ලියන්න. එම නිසා කාලය තිරස් x අක්ෂයට භාවිතා කරයි. හරිද? මීට අමතරව පරීක්ෂණවලදී සුදුසු අභිමත රාශීන් ස්වායත්ත විචල්්‍ය ලෙස භාවිතා කරනවා. මේ තියෙන්නේ බලය හුඟක් වෙලාවට ඔය කම්බියක් වගේ දෙයක් ඇදෙනකොට ඇදෙන දුරට සමානුපාතික වෙනවා. ඒ කියන්නේ කම්බිය මත තියෙන ආතල තෙරපුම් බලය නැත්නම් මේ කම්බිය මත ඇදෙන බලය ඒ කම්බිය ඇදෙන දිගට ඇදෙන දුරට සමානුපාතිකයි කියලා කියනවා. මේක ඔයාලට දැම්මම ලොකු තේරුමක් නැති වෙයි. එනත් එහෙම වෙනවා. මේ වගේ වෙලාවකදී අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ ඇදුණු දුර කියන එක්කෙනා බලයට. හරිද? සමහර වෙලාවට යොදන බලයයි ඇදෙන දිගයි කියන දෙන්න මාරු කරගන්න හැම පුළුවන්. හරිද? ඒ කියන්නේ දෙන්න මාරු කරලා වෙලා ස්වායත්ත විචල්්‍ය පරායත්ත විචල්්‍ය කියලා දාගන්නත් පුළුවන්. අපිනේ බලය යොදන්නේ. එහෙනම් අපි x අක්ෂයට බලය දාගමු. y අක්ෂයට x දාගමුයි කියලා හදාගන්න පුළුවන්. නැත්තම් ඇදුණු දිගට බලය වෙනස් වීම කියලා මේ විදිහට දැන් මේ ලියලා තියෙන විදිහට දාගන්න පුළුවන්. හොඳද? මේක ලියා ගන්නකො. හරි. පරායත්ත විචල්්‍ය කියලා කියන්නේ පුතේ ස්වායත්ත විචල්්‍ය ලෙස තෝරාගත් රාශිය මත වෙනස් වෙන නැත්නම් යැපෙන රාශීන් පරායත්ත විචල්්‍ය ලෙස භාවිත කරයි. ඒ අනුව ශීඝ්‍රතා ගැටලු වලදී කාලය අනුව වෙනස් වන අනෙක් රාශිය පරායත්ත විචල්්‍ය විදිහට හඳුන්වනවා. හරිද? ඊළඟට කාරණාව තමයි පරායත්ත විචල්්‍ය ප්‍රස්ථාරයක ලකුණු කිරීමට භාවිත කරන්නේ හැම වෙලාවෙම මේ y හරි z හරි අක්ෂයන්. ඒ කියන්නේ සිරස් අක්ෂය හරි පොතෙන් එළියට එන z අක්ෂය හරි. හොඳද? ත්‍රිමාන අවකාශයේ ප්‍රස්ථාරයක් කරනවා නම් z අක්ෂය තමයි අනිත් රාශිය විදිහට පාවිච්චි කරන්නේ. right? ලියා ගන්නකො මේක. හරි. අපි දැන් අපි කතා කරමු විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඒ කියන්නේ කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන විදිහ ගැන චුට්ටක් කතා කරගමු. හරි. ලියාගන්න විස්ථාපන ඉරක් කාල වක්‍ර. විස්ථාපන ඉරක් කාල වක්‍ර. මේක පුතේ සිංහලෙන් කියනකොට හරිද? සිංහලෙන් කියනකොට මේක අපි කියන්නේ කාලයට එදිරිවාදිකම් කරනවා කියන වචනේ වගේම තමයි කාලයට එදිරිව විස්ථාපන ප්‍රස්ථාර කියලා. ඔකේ ඉංග්‍රීසියෙන් කියනකොට හැබැයි කියන්නේ මේ විදිහට displacement versus ඔයාලා දැකලා තියෙන ක්‍රිකට් මැච් වල එහෙම ගන්න ලියන්නේ versus displacement versus time.
හරිද? graph. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ලියනකොට දැන් සිංහල ලියනකොට x අක්ෂය කියන්නේ විචල්්‍ය අක්ෂය, ඒ කියන්නේ ස්වායත්ත අක්ෂය ඉස්සරහින් පරායත අක්ෂය පිටිපස්සෙන් තමයි ලියන්නේ. එනොත් අපි ඉංග්‍රීසියෙන් ලියනකොට y අක්ෂය versus x අක්ෂය කියලා ලියන්නේ. ඔයාලට ඉච්ච ලොකුවට ඔක වැදගත් වෙන්නේ නැති වුණත් ඔයාලා කැම්පස් එකේම ගියාට පස්සේ නැත්තම් ඔක වාතයක් වෙනවා. අපි සරලව කියන්නේ ST වක්‍ර කියලා. S කියලා කියන්නේ ඩිස්ප්ලේස්මන්ට් එකට. right. මේක ලියාගන්න පුතේ මේ විදිහට කාලයේ x අක්ෂයෙන්ද වස්තුව සිදු කරන විස්ථාපනය y අක්ෂයෙන්ද නිරූපණය කරයි. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. කාලයේ x අක්ෂයෙන්ද වස්තුව සිදු කරන විස්ථාපනය y අක්ෂයෙන්ද නිරූපණය කරයි. ඊළඟ පොයින්ට් එක කාලය අදිශ රාශියක් නිසා x අක්ෂයේ ධන දිශාව පමණක් ඇත. කාලය අදිශ රාශියක් නිසා x අක්ෂයේ ධන දිශාව පමණක් ඇත. ඒ කියන්නේ පුතේ ඍණ කණ්ඩාංග නැහැනේ. ඍණ 5යි තප්පර කියලා ඒව නැහැ. හරිද? ඒකින්ද හැම වෙලාවෙම මේවා විතරයි තියෙන්නේ. කාලයේ අදිශ රාශියක් නිසා x අක්ෂයේ ධන දිශාව පමණක් ඇත. ඒකටම යටින් නමුත් විස්ථාපනයේ දෛශික රාශියක් නිසා y අක්ෂයේ ධන හා ඍණ දිශා දෙකම පවතී. හරිද? right බලන්න පුතේ. එතකොට අපි s අක්ෂය කියන එක නෑ කියන්නේ විස්ථාපන අක්ෂය y ට ගන්නේ කාලාක්ෂය t තිරස්ව ගන්නේ x අක්ෂයට. මෙතන අපි හැම වෙලාවෙම ප්‍රස්ථාරයක් අඳිනකොට ප්‍රස්ථාරයේ අක්ෂයට අදාළ රාශිය හරිද? දැන් මේ y නම් y අක්ෂයට අදාළ රාශිය s කියලා ලියලා ඒක මනින ඒකකය SI ඒකක වලින් මෙතන ලියවෙන්න ඕනේ. මීටර් කියලා. හරිද? ඉරක් ගහලා හරි වරහන් ඇතුලේ හරි ඒ ඒකකේ ලියන්න ඕනේ. මීටර් නම් මීටර් කියලා. හරිද? කාලය නම් කාලය මනින SI ඒකකේ මෙතනින් ලියවෙන්න ඕනේ තප්පර කියලා. ඕක තමයි හරි අර්ථකය. SI ඒකකේ උතන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හැබැයි ගොඩාක් ලොකුවට බලන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒකකයක් තියෙන්න ඕනේ. ඒක පැය වෙන්න පුළුවන්, මිනිත්තු වෙන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ ඇත්තටම. හැබැයි සාමාන්‍ය ප්‍රස්ථාරයක් ගහනවා නම් ඒ අක්ෂයට අදාළ රාශිය තියෙන්න ඕනේ. දැන් අපි S සහ T කියලා ලියලා තියෙන්නේ. ඒ විදිහට රාශිය තියෙන්න ඕනේ. ඊට අමතරව ඒ රාශියට අදාළ SI ඒකකය ඔහොම ඇලයිරක් ගහලා හරි වරහන් ඇතුලේ හරි ලියවිලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් තිබිය යුතුයි ඈ. පටන් ගන්න ඕනේ ප්‍රස්ථාර බිඳුවෙන්
ඊට අමතරව අර පොඩි කාලේ වගේ අකුලන්න ලෑස්ති වෙන්න එපා මේවා. ඒ කියන්නේ අර පොඩි කාලේ ඔයාලා කරනවා නේද? අකුල වල ලියන්නේ මෙන්න මෙහෙම කැලක් දාන්න. ඔබ දාන්න යන්න එපා. right. කාලය බිඳුවෙන් පටන් ගන්නවා කියලා දානවා. මේක මේ අනිවාර්ය අවශ්‍යතාවය නෙමෙයි ගානට සුදුසු විදිහට දාගන්න. ඊළඟ කාරණාව තමයි දැන් හිතන්න මේ වගේ පාරක මේ තියෙන පාරක් ඇඳලා ඒ පාරේ මෙතන ඉන්නවා ඕ කියලා නිරීක්ෂකයෙක් observer නැත්තම් නිරීක්ෂකයෙක් හරිද නිරීක්ෂකයෙක් ඉන්නවා එතකොට පුතේ නිරීක්ෂකයෙක් ඉඳලා අපි හිතමුකෝ වස්තුවක් තියෙනවා මෙන්න මේ වගේ තැනක වස්තුවක් තියෙනවා කියලා හිතන්නකෝ මේ වගේ තැනක වස්තුවක් තියෙනවා මේ වස්තුව ගැන කතා කරනකොට ඔබ්සර්වර් ඉන්න තැන ඉඳලා හරිද ඒ කියන්නේ බලන් ඉන්න මිනිස්සයා ඉන්න තැන ඉඳලා එයාගේ දකුණු අත පැත්ත හරිද එයාගේ දකුණු අත පැත්ත එයා හිතනවා මගේ දකුණු අත පැත්තේ තියෙන දේවල් ධන දිශාවේ තියෙන්නේ මගේ වම් අත පැත්තේ තියෙන දේවල් ඍණ දිශාවේ තියෙන්නේ කියලා හරිද දකුණු අත පැත්තේ තියෙන දේවල් ධන දිශාවේ තියෙන්නේ වම් අත පැත්තේ තියෙන ඒවා ඍණ දිශාවේ තියෙන්නේ කියලා හරිද මේ තියෙන්නේ p කියලා ඔබ්ජෙක්ට් එකක් හරිද මේ අවස්ථාව t සමානයි බිඳුවේදී අපි හිතුව මෙයා ඉන්නේ ඍණ 5 මීටර වලදී කියලා අපි නිකන් 5 මීටර කියලා ගමුකෝ මෙයා ඉන්නේ 5 මීටර වල ඒ කියන්නේ ආරම්භක මොහොතේ මේ බලන් ඉන්න මිනිස්සයාට පේනවා ඔබ්සර්වර්ට පේනවා වම් අත පැත්තේ p කියලා වස්තුවක් මීටර් 5ක් දුරින් තියෙනවා. එතකොට ඒක ප්‍රස්ථාරක ලකුණු කරන්න පුතේ. දැන් මෙයා ඍණ දිශාවෙන් ඉන්නේ. මීටර් 5කින් ඉන්නේ. එතකොට අපි ලකුණු කරන්නේ බිඳුවේදී එයා 5 ඉන්නේ. එතකොට පළවෙනි කණ්ඩායම් ඔන්න ඔය වගේ එකක්. හරිද? අපි හිතමු මේ වස්තුව හරිද? මේ වස්තුව ටික වෙලාවකින් එයා එනවා මෙන්න මෙතෙන්ට. හරි. ඒක අපි හිතමු මෙතන 1 මීටර කියලා. ඒ කියන්නේ t සමානයි 1 තප්පරවලදී. පළවෙනි තප්පරේදී එයා එනවා. ඇත්තටම මේ තප්පර කියලා යම්තු මෙතෙන්ට දාන්න ඕනේ. එක විතරක් දැම්ම නම් ඇති. මොකද මේ එක කියන එක්කෙනාගේ ඒකකේ අපි කලින් දාලා තියෙන s කියලා මෙතෙන් අක්ෂයට. එකකින් ආයෙ දාන්න ඕනේ නැහැ. එක විතරක් දැම්ම නැති. එකේදී මෙයා ඇවිල්ලා තියෙනවා පුතේ. මෙයා ඇවිල්ලා තියෙනවා ඒකක එකක් වෙනකම්. හැබැයි ඒක තියෙන්නේ ඍණ දිශාවෙම තමයි. පැහැදිලිද? ඊට පස්සේ අපි හිතමුකෝ තප්පර කිහිපයක් ගියාට පස්සේ මේ වස්තුව අපි හිතමු මෙතන t සමානයි 5යි තප්පර 10 අපි හිතමු 7යි තප්පර කියලා. 7යි තප්පර ගිහපු තැන අපේ p කියන වස්තුව ඉන්නේ 10යි මීටර වල නම්. හරිද? එයා අනිවාර්යයෙන්ම ඉහළ 10 ඉන්න ඕනේ. තප්පර 7ේදී. අපි දාන්න මේ වගේ තැනක 7 කියලා. එතකොට එයාගේ ඊළ පස්සේ පිටුව මෙතන. ඒක ධන 7යි. හරි ධන ඍණ ස්වරූපය පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මොකද විස්ථාපනයක්නේ. මැද ඉන්න පිටුමේ ඉඳලා Taman ඩිසයිඩ් කරන්නේ රයිට්. මේ පැත්ත ධන මේ පැත්ත ඍණ කියලා. එතකොට දැන් මේ පිහිටීම අනුව ඊට පස්සේ ඔයාලා පැහැදිලිව ලකුණු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඔය තියෙන්නේ ප්‍රස්ථාරක අක්ෂ ලකුණු කිරීමක් විතරයි.
හොඳද? right. මේ රූප සරහන ලාවට එන ගන්නකො. ලියාගෙන ඉවර නම් බලන්නකො. මේ උදාහරණ අංක 1 ගණවල ලියා ගන්න වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් නිරීක්ෂකයෙකු අසල සිට දකුණු දිශාවට 20 මීටර දුරක් විස්ථාපනය වීමට තප්පර 5ක් ගත කරයි. වස්තුවේ ප්‍රවේගය ගණනය කිරීමට ST ප්‍රස්ථාරයක් භාවිත කරන්න. මම බෝඩේ මකන ඉතිරි උඩ ටික ඔයාලා ගාන ලියා ගන්නකො. හරි. බලන්න පුතේ මේකේ වෙන්නේ මොකද්ද කියලා. මෙයා මීටර් 20ක් ගියාලු තප්පර 5කින්. හරිද? මේ මං හදන්නේ මේ ST ප්‍රස්ථාර වලින් ප්‍රවේගය ගණනය කරන්න තියෙන්නේ. ඒ වුණාට ඔයාලට ප්‍රවේගය නිකන් ගණන් කරලා බලන්නකො. මේක ඔයාලට පුළුවන් නිකන් ST ගණනක් වගේ හදන්න. ඒ කියන්නේ මේක ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ මේ දිශාවට S සමානයි ut දාලා u හොයාගන්න පුළුවන්. u සමානයි S බෙදීම 20 බෙදීම 20යි මීටර බෙදීම 5යි තප්පර කියලා දාලා වෙලා 4යි ms නේ 1යි කියලා. හරිද? ඇත්තට මේක ලේසි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඇත්ත තමයි මේක ලේසි. හැබැයි අපි මෙහෙම හොයන්න නෙමෙයි යන්නේ. මේ සමීකරණය දාලා හොයන්න නම් නෙමෙයි යන්නේ. අපි කරන්න යන්නේ මෙහෙම දෙයක්. දීලා තියෙන දත්ත ටික පාවිච්චි කරලා ඉස්සෙල්ලාම ප්‍රස්ථාරයක් අඳ ගන්න. හොඳම ඉස්සෙල්ලාම කරන දේ මේ රූප සරණක් අඳ ගන්නවා. හරිද? ඒකලා මම ඒකේ මේ අදාළ දත්ත ටික ලකුණු කරනවා. මෙතන වස්තුවක් තියෙනවා. අපි ගමු t සමානයි බිඳුවේදී. මෙතන ඉන්නවා අපේ ඔබ්සර්වර් O කියලා ලක්ෂයක් තියෙන්නේ. O. හරිද? මෙතන තමයි වස්තුව තියෙන්නේ. ඊට පස්සේ එයා ඒකාකාර ප්‍රවේගයෙන් u කියලා ප්‍රවේගයකින් එයා තප්පර 5ක් ඇතුළත හරිද? එතකොට t සමානයි 5යි තප්පර වෙනකොට මෙයා ගිහිල්ලා තියෙන පුතේ මෙන්න මේ වගේ පිහිටුමකට ඒත් u වලින්ම තමයි එයා ගමන් කරලා තියෙන සම්පූර්ණ දුර වෙනවා 20යි මීටර. හරි සිදු කරපු විස්ථාපනය කරපු දිශාවත් එක්ක මම රූප සරණයි ලකුණු කරලා තියෙනවා. එතකොට පුතේ අපි මේක ප්‍රස්ථාරයක අඳිනවා. ඒ අඳින්නේ මෙහෙම. පුළුවන් නම් විතරක් ඒ අපි අඳින දල රූපය තියෙනවනේ. දල රූපේටම ගැලපෙන්න තමයි ප්‍රස්ථාරෙත් ඒකට යටින්ම වගේ ගහගන්න. මේක S මනින්නේ මීටර වලින්. මේක T මනින්නේ තප්පර වලින්. හරිද? දැන් තප්පර 5කදී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. 5යි තප්පර වලදී පටන් ගන්න තියෙන බිඳුව. මේකේ මම හිතනවා මේ ඔබ්සර්වර් එකේ මෙතන ඉඳලා මෙන්න මේ දිශාව දකුණට තියෙන දිශාවට තියෙන සියලුම රාශි ධන විදිහට. මොකද මේවා දෛශික රාශි නිසා අපි ධන ඍණ ස්වරූපේ සලකන්න ඕනේ ධන කියලා. එතකොට මේ චලිතය සිද්ධ වෙලා තියෙන්නේ ධන දිශාවට 20යි මීටර. හරිද? ධන දිශාවට 20යි මීටර. එතකොට ඇත්තටම මේ ප්‍රස්ථාරයේ අපිට ඕනේ වෙන්නේ නැහැ මේ ඍණ අක්ෂය කියන එක.
ඍණ අක්ෂයක් ඕනේ නැහැ. මොකද මේක ඇත්තටම ඍණ පැත්තට චලිතයක් වෙන්නෙම නැහැ. විස්ථාපනේ ඍණ පැත්තට චලිතයක් වෙන්නේ නැහැ. එයා තප්පර 5ක් ගියපු තැන එයා ඇත්තටම කරලා තියෙන විස්ථාපනය. එයා කරලා තියෙන විස්ථාපනය 20යි මීටර. එතන 20 විතරයි දාගන්නේ. මේක තමයි ලක්ෂය. ආරම්භක වෙලාවේදී එයා බිඳුවේ ඉන්නේ, අවසාන වෙලාවේදී 5 ඉන්නේ. ප්‍රස්ථාරය අඳිනකොට මම මොකද කරන්නේ? ප්‍රස්ථාරය ලස්සනට ඉරකින් යා කරනවා. හරි. ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂය යා කරනවා. හරිද? මෙතනදී දැන් හැම ගානක්ම ওই විදිහට ලක්ෂ හොය කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ වුණාට දැන් මේ ගානේදී අපිට පුළුවන් බිඳුවේදී එයා පටන් ගන්න තැනම හිටියේ ආරම්භක අවස්ථාවේ බිඳුවමයි. එයා අවසාන වෙලාවේ 5 තප්පරවලදී මීටර 20ක් දුරින් හිටියේ. දැන් මේකෙදී ප්‍රවේගය ගණනය කිරීමට ST ප්‍රස්ථාරය භාවිත කරන්නේ. රයිට්. මම දැන් කියන්නේ මෙහෙම කාරණාවක්. අපි දන්නවා ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපන වෙනස. විස්ථාපන වෙනස බෙදීම කාලය. හරිද? ඒකේ එතන කාලය නම් කාල වෙනස කියලා ගන්නත් පුළුවන්. එතකොට ප්‍රවේගය කියන එක්කෙනා ST ප්‍රස්ථාරයෙන් ගත්තොත් එහෙම ST ප්‍රස්ථාරයෙන් මට ලියන්න පුළුවන් ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T කියලා. කාල වෙනස කියලා ගත්තත් කම නැහැ. නැත්නම් T කියලා ගන්නත් පුළුවන්. පුතේ මෙතෙන්දී විස්ථාපන වෙනස කියලා කියන්නේ පටන් ගන්නකොට එයාගේ අවසන් විස්ථාපනය මම ඒක පොඩ්ඩක් පැහැදිලිව ලියන්න. අවසන් විස්ථාපනය අඩු කිරීම ආරම්භක විස්ථාපනය බෙදීම ගත වූ කාලය. එතකොට මෙතෙන්දී ආරම්භක අවසන් විස්ථාපනය වෙන්නේ 20යි මීටර. ආරම්භක විස්ථාපනය වෙන්නේ 0යි මීටර. ඒ සඳහා ගත වූ කාලය වෙන්නේ 5යි තප්පර අඩු කිරීම 0යි තප්පර. සුළු කරාට පස්සේ මෙතන එන්නේ 20යි මීටර බෙදීම 5යි තප්පර. දැන් 4යි ms ඍණ 1යි. right. චෙක් කරලා බලන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දාන්න m අකුර. අපි මේ ඔයාලට දැන් දන්නේ හින්දා මෙහෙම ලියමුකෝ. මෙන්න මේ කෝණේ θ කියලා ගත්තොත් හරිද? θ කියලා ගත්තොත් මට පුළුවන් මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට. හරි බිඳුව මෙන්න මේ ලක්ෂයයි මේ ලක්ෂයයි මේ ලක්ෂයයි පාවිච්චි කරලා මෙතන මේ තියෙන ඍජු කෝණී ත්‍රිකෝණේ tan θ පාවිච්චි කරන්න බලන්න. tan θ කියන එක කෙනා ලියන්න පුළුවන්. සම්මුඛ පාදය. සම්මුඛ පාදය වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ පාදය. ඒක 20 මීටර. බෙදීමේ සඳහා ගත වෙච්ච කාලය 5යි තප්පර. ඒ සමානයි 4යි ms ඍණ 1යි. ඊට අමතරව අනුක්‍රමණය ලියන්න පුළුවන් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. නැත්නම් y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. කියන්නේ ප්‍රස්ථාරයක කණ්ඩාංග ගන්න මේ අනුක්‍රමණය ගන්න පුළුවන් මේ විදිහට. y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස කියලා. එහෙම ගත්තත් වෙරලා බලන්නකො එන්නේ 20 අඩු කිරීම මොකද මෙතන කණ්ඩාංකය වෙන්නේ 5,20 මෙතන කණ්ඩාංකය වෙන්නේ 0,0නේ. එතකොට එන්නේ 20 අඩු කිරීම 0 බෙදීම 5 අඩු කිරීම 0 මීටර. මේක තප්පර.
සුළු කරලා ගත්තට පස්සේ එන්නේ ඒත් 4 ms ඍණ එකම තමයි. මෙන්න මේ සුළු කිරීම වලින් අපිට එක දෙයක් අවබෝධ වෙනවා. ඒක තමයි ST ප්‍රස්ථාරයක අනුක්‍රමණය. නැත්තම් ඒ ප්‍රස්ථාර කොටසේ tan θ ගය. හැම වෙලාවෙම අපිට අරන් දෙන්නේ ඒ කොටසට අදාළ විස්ථාප මේ ප්‍රවේගය කියන රාශිය. හරිද? මට කියන්න පුළුවන් මෙන්න මේ කාරණාව. ඕනෑම ST ප්‍රස්ථාරයක විස්ථාපන කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. හරිද? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. නැත්තම් එම ප්‍රස්ථාර කොටසට අදාළ tan θ ගෙන් අපිට හැම වෙලාවෙම හොයලා දෙන්නේ ඒ අදාළ චලිතයේ කොටසට අදාළ ප්‍රවේගය. ඒ චලිතයට අදාළ ප්‍රවේගය. හරිද? ඒක පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා මෙන්න මේ ගානේදී. හරිද? ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගය නැත්නම් ඒ ප්‍රස්ථාර කොටසට අදාළ tan θ ගෙන් එන්නේ ප්‍රවේගය කියලා වෙලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒක අපි ලියාගමු. ඉස්සෙල්ලාම වල මේ ගාන පැහැදිලිව හදාගන්නකෝ. ගානට යටින් මේ විදිහට ලියාගන්න. මේ අනුව පෙනී යන්නේ චලිත කොටසකට අදාළ විස්ථාපන කාල වක්‍රයේ කොටසින් විස්ථාපන කාල වක්‍රයේ කොටසින් එම චලිතයේ ප්‍රවේගය ගණනය කළ හැකි බවයි. එකල යටින් ලියාගන්න පුතේ මේ විදිහට ST ප්‍රස්ථාරයක අනුක්‍රමණය ප්‍රවේගය අනුක්‍රමණය කියලා දාමු. අනුක්‍රමණය කියන එකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රවේගය. හරිද? ST ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ප්‍රවේගය ගන්න පුළුවන්. එමෙන්ම දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයේ වේගය ගන්න පුළුවන්.
හරිද? උදාහරණාංක 2 මම බෝඩේ මහනවා අනුක්‍රමණයෙන් ST ප්‍රස්ථාරක අනුක්‍රමණයෙන් ප්‍රවේගය ගන්න පුළුවන්. එමෙන්න දුර කාල ප්‍රස්ථාරක අනුක්‍රමණයෙන් වේගය ගන්න පුළුවන්. මම බෝඩේ මහනවා. ඒ වගේම උදාහරණාංක 2 ලියා ගන්න පුතේ. මෙහෙම උදාහරණාංක 2 මෙයා ගන්න. 1 ms ඍණ 2 ඒකාකාර ත්වරණයෙන් ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක් 5යි තප්පර තුල සිදු කළ විස්ථාපනය ගණනය කිරීමට සුදුසු ST ප්‍රස්ථාරයක් අඳින්න. එමගින් සිදු කළ විස්ථාපනය ගණනය කරන්න. නම් පොඩි දල්ල සටහනක් ගහන මේ මෙන්න මේවා විභාගයට අහන්නේ නැහැ. උනත් අර ඔයාලට මේ ප්‍රස්ථාරයේ හැඩය කොහොමද වෙනස් වෙන්නේ කියලා මට කියා ගන්න උවමනාව තියෙන්නේ. හරිද පුතේ? මෙයා එක තැනක ඉන්නවා. ඒ කියන්නේ t සමානයි බිඳුවේදී එක තැනක ඉන්නවා. ඊට පස්සේ t සමානයි 1 දී. ඊට පස්සේ t සමානයි 2 දී. ඊට පස්සේ t සමානයි 3 දී. ඊට පස්සේ t සමානයි 4 දී. ඊට පස්සේ t සමානයි 5 දී. මෙන්න මෙතෙන්ට අදාළ විස්ථාපනය තමයි අහන්නේ. මෙයා ත්වරණයන්නේ තියෙන්නේ. ත්වරණයක් තියෙනකොට අපි ත්වරණය ලකුණු කරමු මේ විදිහට. ඒ වස්තුවට දිශාවක් මෙන්න මේ දිශාවට ත්වරණයක් තියෙනවා. simple a 1 ms ඍණ 2. මේක අපි ගමු ඒකාකාරයෙන් චලනය ආරම්භ කරන වස්තුවක් කියලා. චලනය ආරම්භ කරන වස්තුවක්. එතකොට මෙතෙන්දී u කියන්නේ බිඳුවයි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි කියලා ගමු. 5 තප්පර කාලයක් තුල සිදු කළ විස්ථාපනය ගණනය කරන්න තමයි ලෑස්ති. එතකොට මෙයාගේ පටන් ගන්න වෙලාවේ මේ වස්තුවේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හැබැයි මේ 1 ms ඍණ 2 කියන එකේ තේරුම එයා ඊළඟ තප්පරයේදී මෙයා 1 ms ඍණ 1ක ප්‍රවේගයක් ගන්නවා. ඊට පස්සේ තප්පරයේදී එයා යන්නේ 2 ms ඍණ 2ක ඍණ 1ක ප්‍රවේගයක්. ඊට පස්සේ තප්පරයේදී එයා තවත් ප්‍රවේගය එකකින් වැඩි කරගන්නවා. ඒකයි ත්වරණය වෙනවා කියන එක. ප්‍රවේගය එන්න වැඩි කරගන්නවා. කොච්චරකින්ද වැඩි කරගන්නේ? තප්පරෙන් තප්පරයට 1 ms ඍණ 1 ගන්න. එක තප්පරයකදී 1 ms ඍණ 1 ගන්න. මෙතන මේ ඇත්ත තේරුම තියෙන්නේ 1 ms ඍණ 1ක ප්‍රවේගයක් එක තප්පරයකදී වැඩි කරගන්නවා කියන එක. පැහැදිලිද? මොකද ඔයාලා දන්නවා ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. එතකොට පුතේ මේකේ කාලය කියන්නේ එක තප්පරයක්. එක තප්පරයකදී එයා කොච්චර ප්‍රවේගය වෙනස් කරගන්නවද? එතකොට මේ ගානදී නම් 1යි. තප්පරෙන් මීටර එකක් වෙනස් කරගන්න. ඒ කියන්නේ එයා පටන් ගන්න බිඳුවෙන් ඊට පස්සේ 1 ms ඍණ 1යි ඊට පස්සේ 2 ms ඍණ 1යි ඊට පස්සේ 3 ms ඍණ 1යි එහෙනම් ඊළඟ තප්පරේදී 4 ms ඍණ 1යි
ඊළඟ තප්පරේදී 5යි ms මේකයි. හරිද? එතකොට ප්‍රස්ථාරයේ අනුක්‍රමණ වගේ ගහන වෙලාවට මේක ඇත්තටම ටිකක් අමාරු වැඩක්. හේතුව මේ වෙලාවේදී එක අනුක්‍රමණයක්. මේ වෙලාවේදී තව අනුක්‍රමණයක්. මේකෙදි තව එකක්. මේකෙදි තව එකක්. මේකෙදි තව එකක්. හරිද? එතකොට මෙතෙන්දී අනුක්‍රමණය ගන්න විදිහ. ඒක මම මෙහෙම ගන්නම්. මෙතෙන්දී සිදු කරපු විස්ථාපනය. මෙතෙන්දී සිදු කරපු විස්ථාපනය ගන්න මට ලියන්න පුළුවන් කොහොමද කියන්නේ? මම එක දාගන්න මෙහෙම S1 කියලා. මෙතෙන්දී සිදු කරපු විස්ථාපනය S1යි. මෙතෙන්දී සිදු කරපු විස්ථාපනය S2යි. මෙතෙන්දී S3යි. මෙතෙන්දී S4යි. මෙතෙන්දී S5යි. හරිද? එතකොට දැන් මේ අහන්නේ S ගණනය කරන්න කියලා අහන්නේ මේ කැපිටල් S කියලා කියන්නේ ඇත්තටම මේ S1 එකතු කිරීම S2 එකතු කිරීම S3 එකතු කිරීම S4 එකතු කිරීම S5 ඔන්න ඔය විස්ථාපන පහ එකතුව. මම මොකද කරන්නේ මේකට මේ දන්න දත්ත ටික මේ තියෙන විදිහට මම දල සටහනක් ගහ ගන්නවා. දල මේ ප්‍රස්ථාර කැල්ලක් ගහ ගන්නවා. කොහොමද ගහගන්නේ? මෙහෙම. මේකෙත් අර ඍණාක්ෂයක් නැති නිසා ඒ කියන්නේ ඍණ විස්ථාපනයක් නැති හින්දා ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය අඳ ගන්නවා ඍණාක්ෂයක් හිටින්නේ නැති වෙන්න. මේක විස්ථාපන අක්ෂය කියලා ගන්නම්. මේක කාලාක්ෂය. T. and T සමානයි 1 වෙනකොට T සමානයි 2 වෙනකොට T සමානයි 3 වෙනකොට මට මේ මම මේ අඳින්නේ මේ මට ප්‍රස්ථාර අඳින්න ලේසි වෙන්න ඕනේ නේද? හරිද? right. මෙයාගේ ප්‍රවේගය එන්න එන්න වැඩි වෙන නිසා මම ඒක ලියනවා මේ විදිහට ප්‍රවේගය වැඩි වන නිසා අනුක්‍රමණයද ඒ කියන්නේ ප්‍රස්ථාරයේ බෑවුමද වැඩි විය යුතුයි. අය පුතේ අපි ඉස්සෙල්ලා කිව්වා ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය කතා කරන්න කියලා. එතකොට දැන් ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා නම් අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. ඔයාලා දන්නවා පොඩි කාලේ අනුක්‍රමණය කියන්නේ ඇත්තටම සමාන වචනයක් තමයි ප්‍රස්ථාරයේ බෑවුම. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගොඩක් වැඩි නම් ප්‍රස්ථාරයේ බෑවුම් ගතියත් ගොඩක් වැඩි. මම හිතන්නේ ඔයාලා මේ පැත්තේ ඉන්න කට්ටියට බෑවුම් කියලා අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. හරිද? බෑවුම් ගතිය ගොඩාක් වැඩි නම් ඒ කියන්නේ අනුක්‍රමණය වැඩි. බෑවුම ගොඩක් අඩුයි නම් අනුක්‍රමණය අඩුයි. හරිද? right. එතකොට ප්‍රස්ථාරයේ හැදෙන්නේ මෙන්න මේ විදිහට. පටන් ගන්න වෙලාවේ නම් බෑවුම් ගතිය ටික වැඩි වෙන්න ඕනේ. මම ඒක අඳිනවා මේ විදිහට. පටන් ගන්නකොට චූටි බෑවුමක් තියෙනවා. පටන් ගන්නකොට පුංචි බෑවුමක් තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් බෑවුම වැඩි වෙන්න ඕනේ. චූට්ටක් වැඩි වෙන්න ඕනේ. දැන් මට මේ ගොඩාක් වැඩි කරලා අන්න එක බෑ. ඔන්න චුට්ටක් වැඩි වෙන්න ඕනේ.
එතකොට මම මේ ඒත් එක්කම ලකුණු කරගෙන යන්න. එතකොට මෙන්න මේ පටන් ගන්න අවස්ථාවේ ඒ කියන්නේ t සමාන 1යි තප්පර වෙන වෙලාවේ මෙයා s එක දුරක් ගමන් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඊට පස්සේ වෙලාවේදී එයා සිද්ධ කරපු මුළු විස්ථාපනය වෙන්නේ S1 එකතු කිරීම S2. ඒ කියන්නේ පුතේ මෙන්න මේ කොටස S2යි. නැතුව මෙතන S2 දානවා කියන එක නෙමෙයි ඈ. ඒ කියන්නේ මේ සම්පූර්ණ විස්ථාපනය S1 එකතු කිරීම S2යි. ඒක තමයි මෙතෙන්ද දාන්නේ. හොඳද? මේ කොටස S1යි. මේ කොටස S1යි. ඊට පස්සේ කොටස S2යි. හරිද? ඊට පස්සේ තව චූට්ටක් මේ විදිහට ඇඳොත් එහෙම නම් ප්‍රස්ථාරේ මට මේ ඉඩ මදි වෙනවා. තව පොඩ්ඩක් අනුක්‍රමණය අඩු කරලා අඳින්නම් මම ඈ. කලින්ට වඩා බෑම මේ හරියටි වැඩි ඈ. මේ චුට්ට වැඩි කරන්න වෙන්නේ. ඒ පොඩි ප්‍රශ්නයක් වෙනවා තමයි බලන්න. right ඔන්න ඔය විදිහට එනවා මට මේ S5ට අදාළ කොටස දාගන්න විදියක් නැහැ. ඔන්න මම ඒක මේ පැත්තෙන් දාගන්නම්. මේ තියෙන්නේ S1 එකතු කිරීම S2 එකතු කිරීම S3 එකතු කිරීම S4 එකතු කිරීම S5 නැත්තම් සරලව ගත්තොත් එහෙම S කියන අගය. මෙතන මම පුතේ මේ වගේ දෙයක් කරගන්නවා. මේ කට්ටියගේ කෝණ ලකුණු කරගන්නවා. බලන්න කෝණ ලකුණු කරන විදිහ. ඉස්සෙල්ලා මෙන්න මෙතන කෝණය ලකුණු කරනවා θ1යි. ඊට පස්සේ මෙන්න මෙතන ලකුණු කරනවා θ2යි. හරි. ඒතර මෙතන මේ චූටි ත්‍රිකෝණයක් වලට හැදෙනවා පේනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ කොටසට අදාළව මම මෙතන ලකුණු කරනවා θ3. මේ කොටසට අදාළව මම ලකුණු කරනවා θ4. මේ කොටසට අදාළව ලකුණු කරනවා θ5 කියලා. ඒතර පුතේ මට හැදෙනවා ඍජු කෝණී ත්‍රිකෝණම පහක් එකිනෙකට වෙනස්. කෝණය එකිනෙකට වෙනස් වෙන ඍජු කෝණී ත්‍රිකෝණ පහක් හම්බ වෙනවා. මට මෙතන එක ඍජු කෝණී ත්‍රිකෝණයක් හම්බ වෙනවා. මෙතන එක ඍජු කෝණී එකක්. මෙතන මෙහෙම. හරිද? මේ ඔක්කොලාගෙම කාලාක්ෂය ගත්තොත් එහෙම කාලයට අදාළව හැදෙන පාදය. හරිද? කාලයට අදාළව හැදෙන පාදය හැම වෙලාවෙම එක අගයක් ගන්න. 1යි තප්පර 2යි තප්පර 3යි තප්පර 4යි තප්පර කියලා. හරිද? එතකොට
මට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ තුනටම අනුක්‍රමණ සමීකරණ ලියන්න. බලන්න මම එකක් ලියන්නම් ඊට පස්සේ ටික ඔයාලා ලියන්න. මේකෙදි මේ මම නිකන් මේක ලියන්න. මේකෙදි මේ ත්‍රිකෝණෙදි බද්ධ පාදයේ 1යි සම්මුඛ පාදයේ වෙන්නේ දැන් මෙතන ඉඳන් මේක නම් මෙතන ඉන්නේ S4 කියන අගය. මෙන්න මේ දුර. හරිද? ඔක S4යි මේ බද්ධ පාදයේ 1යි. හරිද? එතකොට මේ ත්‍රිකෝණයට අදාළව මට ලියන්න පුළුවන් tan θ 4. tan θ 4 කියන්නේ 4 වෙනි තප්පරයේදී තියෙන ප්‍රවේගයම තමයි. ඒක මට ලියන්න පුළුවන් S4 බෙදීම 1යි තප්පර කියලා. ඒක අපි දන්නවා 4යි ms ඍණ 1යි කියලා. හරිද? මෙතන එක තප්පරයනේ තියෙන පුතේ. එතකොට ඒ තප්පර කියන කැලේ මේ පැත්තට ආපු ගම S4 කියන එක කෙනා ලියන්න පුළුවන් 4යි මීටර් කියලා. පැහැදිලිද? ওই විදිහටම මට පුළුවන් නේද බලන්නකෝ මේකේ මේ θ 3 කියන කොටස ගන්නකෝ. එයාගේ බද්ධ පාදයේ වෙන්නේ එයාගේ බද්ධ පාදයේ 1යි තප්පර. එයාගේ මෙතන උස වෙනවා S3ක් වෙනවා. හරිද? ඒකට මම ලියන්න පුළුවන් tan θ 3 සමානයි සම්මුඛ පාදයේ S4යි S3යි බෙදීමේ සඳහා ගත වෙච්ච කාලය 1යි තප්පර. සුළු කරපුවාම මෙතන එන්නේ 3යි මීටර කියලානේ අපි දැන් මේ හොයාගත්තනේ මේක. එතකොට 3යි ms ඍණ 1යි. එතකොට ඒක පාවිච්චි කරලා S3 කියන එක කෙනා ලියන්න පුළුවන් 3යි මීටර කියලා. right. ඒ විදිහට අනිත් ටිකත් හොයන්න බලන්න. මේක හොයන්න කියලා අමුතු දෙයක් නැහැ ඉතින්. ඒ දඩබඩ ගාලා උත්තර ටික ගන්න තියෙන්නේ. සුළු කරලා ගන්න බලන්න උත්තර ටික. හැබැයි මතක තියාගන්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණ පාවිච්චි කරලා විතරයි විස්ථාපන හොයන්න ඕනේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණ පාවිච්චි කරලා විතරයි විස්ථාපන හොයන්න ඕනේ. අර සමීකරණ එහෙම පාවිච්චි කරන්න එපා. සුළු කරගෙන යනකොට ඔයාලට එනවා ඇති S1 කියන එක්කෙනාට 1යි මීටර් S2 කියන එක්කෙනාට 2යි මීටර් 3 4 හොයාගත්තා S5ට 5යි මීටර් කියලා. එතකොට කැපිටල් S කියන එක්කෙනා හොයාගන්න පුළුවන් කැපිටල් S කියන එක්කෙනා 15යි මීටර් කියලා. ආවද කියලා බලන්න. චුට්ටක් ඒක සුළු කරලා පෙන්නනවා. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5යි. 6යි 10යි 15යි. 15යි මීටර කියලා එනවා. දැන් වැඩේ පොඩි අවුලක් තියෙන දෙයක් තියෙනවා. මම ඒකත් කියන්නම්. සුළු කරලා දාගන්නකො ටක් දාලා. හරිද? ඒ මම බෝඩේ මකනවා. හරිද? රයිට්. එතකොට පුතේ මේකෙදි දැන් ඔයාලට චූටි ප්‍රශ්නයක් එනවා මෙන්න මේක. දැන් ඔය ගානට චලි සමීකරණ දැම්මයි කියලා හිතන්නකෝ. මේ දිශාවට s සමානයි ut ධන භාගයක් at වර්ගය දානවා. අපි දන්නවා ඕකේ a දන්නවා 1යි කියලා t දන්නවා 5යි කියලා. හරිද? ආදේශ කරපුවාම s සමානයි ආරම්භ ප්‍රවේගී බිඳුවනේ.
සුළු කළ බලන්නකෝ. භාගයේ වතාවක් එක වතාවක් 5 වර්ගය සුළු කරපුවාම 25 බෙදීම 2යි 12.5 මීටර කියලා එන්නේ. දැන් චලිත සමීකරණ පාවිච්චි කරපුවාම 12.5ක් වෙනවා. ප්‍රස්ථාරයෙන් ගාන හදපුවාම 15ක් වෙනවා. මේකට හේතුව මේකයි. හරිද? මේකට හේතුව එනම් ST ප්‍රස්ථාරයකින් හරිද? ST ප්‍රස්ථාරයකින් ST ප්‍රස්ථාරයකින් ඒ කියන්නේ මම නිකන් සම්පූර්ණ කියලා ඉන්නම්කෝ. ST ප්‍රස්ථාරයක් පුතේ හැම වෙලාවෙම ඒකාකාර ප්‍රවේග විතරක් ලකුණු කරන්න. ඔයාලගේ කාලේ ඔයාලගේ මේ සිලබස් එකේදී ෆිසික්ස් ගණන් වලදී වේවා මැත්ස් ගණන් වලදී මැත්ස් වලදී නම් ST ප්‍රස්ථාර නෙමෙයි එන්නේ VT ප්‍රස්ථාර. ST ප්‍රස්ථාර කියන ඒවා පාවිච්චි කරන්න එපා පුතේ ත්වරණ ගැටලු වලට. හේතුව ත්වරණ ගැටලුවකදී ඔය ප්‍රස්ථාරේ හරි විදියට එන්නේ වක්‍රයක් විදියට. හරිද? ඔය ප්‍රස්ථාරේ මේ විදිහේ වක්‍රයක් එන්නේ ඔය විදියට වක් වෙලා යන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් යන්නේ කෑල්ලෙන් කෑල්ලනේ. ඔය විදිහටනේ කෑල්ලෙන් කෑල්ලට නෙමෙයි ඕක වෙන්නේ. ඕක වක්‍රයක් විදියටයි වෙන්නේ. ඉතින් එතකොට හරි විදියට ඇන්දොත් එහෙම, ඒ කියන්නේ වක්‍රයක් විදියටම හරියට ඇන්දොත් එහෙම, එතකොට මේ ප්‍රස්ථාරයෙන් එන විස්ථාපනය වෙනස් වගයක් එන්නේ. ඒක හරියටම ඇන්දොත් එහෙම එන්නේ 12.5. හරිද? දැන් අපි යන්නේ පළවෙනි තප්පරය ඉවරනකොට එයාගේ තියෙන ප්‍රවේගය, දෙවෙනි තප්පරය ඉවරනකොට එයාගේ තියෙන ප්‍රවේගය අනුක්‍රමණය විදියට පාවිච්චි කරනවා. හරිද? ඒක නිකන් ඒකාකාර ප්‍රවේගයෙන් ඒ වෙලාවේ ගියා වගේ. දැන් හැබැයි ඇත්තටම කතාව එහෙම නෙමෙයි, ඒකාකාර ප්‍රවේගයෙන් නෙමෙයි එයා යන්නේ. එයා යන්නේ පළවෙනි තප්පරෙත් එයා ප්‍රවේගය පොඩ්ඩක් වැඩි කරගෙන තමයි යන්නේ. එන්න ප්‍රවේගය වැඩි වෙලා තමයි පළවෙනි තප්පරය ඉවරනකොට එකක් එන්නේ. ඔයාලට ඒක ඉච්චර ලොකුවට තේරුම් ගන්න උවමනාවක් නැහැ උනත් ඔයාලට මට කියන්න උවමනාවක් තියෙන මේක. ත්වරණයක් තියෙන පද්ධතියක චලිත සමීකරණය හැම වෙලාවෙම සුමට වක්‍රයක් විදිහටයි එන්නේ. දැන් අපි යන්නේ සුමට නැති වක්‍රයක්. හරිද? එහෙම වක්‍ර පාවිච්චි කරලා ST ගැටළු වල ත්වරණ ආශ්‍රිත ගැටළු හදන්න බෑ. හරිද? එහෙම හැදුවොත් පොඩ්ඩක් වර්ධිනවා. දැන් පොඩ්ඩක් කියන්නේ ඔයාලට තේරෙනවනේ 2.5 මීටර වල පොඩි වෙනසක් තියෙනවා කියලා. හරි? ඔයාලා මෙහෙම ලියාගන්න. ලියාගන්න පුතේ. චලිත සමීකරණ භාවිතයෙන් ගැටලුව විසඳමු කියලා දාලා චලිත සමීකරණ භාවිතයෙන් ගැටලුව විසඳමු කියලා දාලා පුතේ මෙන්න මේක ලියාගන්න. u සමානයි 0යි t සමානයි 5යි තප්පර a සමානයි 1යි ms ඍණ 1යි චලිතයට මෙන්න මේ දිශාවට s සමානයි ut දානවා s කියන්නේ 12.5 මීටර.
යටින් ලියා ගන්න ඒ අනුව පෙනී යන්නේ ඒකාකාර ත්වරණයක් නිරූපණයට ඉහත ආකාර ප්‍රස්ථාරයෙන් දීම සුදුසු නොවේ. ඒ කියන්නේ අපි දැන් ඔය ඇඳා වගේ කඩෙන් කඩ අඳින්න බෑ. එනම් ST ප්‍රස්ථාරයක ඒකාකාර ත්වරණය නිරූපණය කිරීමට වර්ගජශිත ආකාරයේ ප්‍රස්ථාරය. ඒ කියන්නේ y සමාන ax වර්ගය ධන bx ධන c වලට මතක ඇති. පොඩි කාලේ O level වලට එහෙම තිබ්බේ අර A කොටසේ දෙවෙනි පේපරේ A කොටසේ පළවෙනිට අහන්නේ මේ වර්ග ප්‍රස්ථාරය, වර්ගශිත ප්‍රස්ථාරය. අන්න ඒ විදිහේ ප්‍රස්ථාරය. ඒ කියන්නේ පරාවලයක හැඩය තමයි ඇත්තටම ගන්නෙ. ඒ කියන්නේ S සමාන AT වර්ගය ධන UT. ඇඳිය යුතුයි. හරිද? දැන් ඒක උසස් පෙළදී අපි ඔයාලගෙන් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ. හරිද? උසස් පෙළදී අපි ST ප්‍රස්ථාරයක ඔය ඒකාකාර ත්වරණ නිරූපණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය තර ලකුණු දාලා ඔක ලියා ගන්න. හරිද? right. ST ප්‍රස්ථාරවල ගණන් ඔයාලට දෙන්නේ නැහැ. හරිද? විභාගයට එන්නෙත් නැහැ. ඔය ST ප්‍රස්ථාර කරේ මේ අපි චලිත සමීකරණ දැන් කතා කරලා ඉවරලා ඊට පස්සේ VD ප්‍රස්ථාර පටන් ගන්න කලින් පුතේ අපි ප්‍රස්ථාර හඳුන්වා දෙන්න තමයි විස්ථාපනකාර ප්‍රස්ථාරයක ඔය සුදුසු අවස්ථා දෙකක් මම කතා කරේ. සඳුදා වෙනකොට ඔයාලට අද ගෙදර වැඩක් නැහැ. සඳර අපි VD ප්‍රස්ථාරයේ ප්‍රවේගය කියන රාශිය කාලයත් එක්ක වෙනස් වෙනකොට ඒක ප්‍රස්ථාරගත කරලා එයාගේ අනුක්‍රමණයි එයාගේ වර්ගඵලය. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ යට වර්ගඵල ප්‍රස්ථාරයේ අනුක්‍රමණ වලින් අපිට මොන මොන දේවල් හදා ගන්න පුළුවන්ද, කොයි විදිහට ගණන් හදන්න පුළුවන්ද කියන එක අපි සඳර කතා කරනවා. හරිද?